ඇත්තටම බලාපොරොත්තු මේ ඔබතුමාලාව පාරිභෝගික අධිකාරී මත යටතේ තිබෙන විශේෂයෙන්ම සඳහන් කරලා තියෙන වර්තමානයේ දැනට බලපෑම් වෙන ගැසට් නිර්ණය කීපයක් සහ ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යම කාරණා කීපයක් සම්බන්ධව දැනුවත් කිරීම. ඒකට හේතු වෙලා තියෙන්නේ ඔබ සියලු දෙනා නිරන්තරයෙන් අස්වද සහ නිරන්තරයෙන්ම වැරදි වලට පෙළඹවන සහ පෙළඹ වෙන සහ පෙළඹ වන කරුණු කාරණා කීපයක් ගැන කතා කරන්න. මම ගොඩාක් කාල පරිච්ඡේදය මම අරගන්නේ නැහැ සාමාන්‍යයෙන් විනාඩි 45ක් පැය වාදයක් සහ විනාඩි 45ක් වගේ කාල පරිච්ඡේදයක් විතරයි ගන්න. මම දන්නවා සියලු ව්‍යාපාරික මහත්මයාට තව පැයක් එකමාරක් යනකොට වෙනසල් වලට සෙනගෙන්න ටයිම් එක. ඒ නිසා අවශ්‍ය දීර්ඝ කාලීන ආසීවීමක් යොමු කරන්නේ. ඇත්තටම මේ වුණාට මම එක කාරණයක් කියන්න කැමති අවස්ථා තුනක් මේ තුන්වෙනි අවස්ථාව මේ ගිය මාසේ ඊට පස්සේ ගිය මාසෙ දෙකනේ ගිය මාසෙම දෙකක් සහ මේ මාසේ එකක් වශයෙන් දෙන්වත් කිරීම කටයුතු අපි කරන්න සූදානම් කරගත්තා. ඒ හේතුව තමයි මෙතුමා අපෙන් මීට මාස 5කට 6කට කලින් මගෙන් ඉල්ලීම කරනු ලැබුවේ මම අනුරාධපුරයට ආපුම කාල පරිච්ඡේදයේ තමයි ඉල්ලීම කරනු ලැබුවේ අපේ නගරයේ දැනුවත් කරන්න දැනුවත් කිරීමකින් තොරව රාජකාරී කටයුතු වලට නිරත වෙන්න එපා. తాවකාලික වශයෙන් හරි ඒක නවත්තලා ප්‍රදේශයේ වෙළඳ මහත්මයාත් සියලු දෙනාම දැනුවත් කිරීමේ කටයුත්තක මූලික ආරම්භයක් කරලා දැනුවත් කරලා ඉවර වෙලා කරන්න කියලා. මම ඒකට අකමැත්තෙන් වුණත් මම ඒකේ ඉල්ලීමක් කරපු නිසා මම ඒකට කැමති වුණා. කැමති වෙලා මම හරි తాවකාලිකව මම වැටි දිස්ත්‍රික්කයේ මේ නගරය ආරම්භයේ ඉඳලා අවසාන නගරයේ උසාවිය ළඟට එනකන් ඒ කෙරුණු උසාවියට එතනත් මෙතන පොක්ටි ඉස්කෝල ළඟ නේ. එතන මේ සාරතු ඉස්කෝල ළඟ ඉඳලා උසාවිය ළඟට නේ. පාර දෙපැත්තේ තියෙන මේ සීලෝ වෙනසල් වලට ආරාධනා පත්‍ර දීලා අපි එක සාමාන්‍ය සාර්ථක වැඩ පිළිවෙලක් බවට පත් කරගන්න හැකියාවක් උත්සාහ ගත්තා. ඒ උත්සාහ ගත්තේ ඔබතුමාලගේ මේ ඉල්ලීම සභාපතිතුමාටින් ආපු නිසා ඔබතුමාලා ඉල්ලුවා නැද්ද නැහැ සභාපතිතුමා මගෙන් ඉල්ලුවා මම ඒකට ගරුකිරීමක් වශයෙන් මම මේ දේ කළා. මම මේ වෙනකන් සියලුම මගේ නිලධාරීන්ට ප්‍රකාශ කරලා තියෙනවා මම ඒක ඔබගත් ඉස්කෝලේ ටවුන් එක ලියන්න එපා. ඒ අවට ලිව්වා රාජකාරී කටයුතු වල නිරතුණා. මොකද ටවුන් එක අපි එක කොටසක් කරලා අනිත් කොටස නොකර දැනුවත් කිරීම නොකර ලියන්න ගියොත් එතන ප්‍රශ්න මතුවෙනවා. ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඊළඟට අපහසු වෙන්න පුළුවන්. ඒක නිසා සියලුම දෙනා වෙනසල් වලට ආරාධනා පත්‍ර යවලා දීලා ඉවරලා තමයි මේ රාජකාරී කරන්නේ. ඒක නිසා මම ඒ ලැහැත්ති කරපු සියලුම නිලධාරී මහත්තුන්ට සභාපතිතුමාට ප්‍රකාශ කළා. ආරාධනා පත්‍රය ලබා දෙන ගාම ලිපියක අස්සම් ගන්න පැමිණීම සාහිතික කරගන්න මෙතෙන්ට පැමිණියාගෙන සාහිතිකය ගන්න කියලා. ඇත්තටම මට දැනගන්න ලැබුණා අතුල්ගේ ඊයේ දැනගන්න ලැබුණා 100කට ආසන්න ප්‍රමාණයකට ඉතුරු වෙලා ඉඳපු 100කට ආසන්න ප්‍රමාණයකට දැන් ලබා දුන්නා පැමිණීම කියලා කියුණා. ඒක බොහොම සන්තෝෂයි. ඔබතුමාලා කීප දෙනා හරි පැමිණිලා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ලබනවා නම් අදවානේ මම මේ කියන කාරණා පහක් කිව්වොත් ඒකෙන් එක කාරණයක් පිළිබඳව හරි ඔබතුමාලාගේ වෙළඳ ව්‍යාපාරයේ ඒක ඉෂ්ට කරගත්තොත් ඒක ඉතාමත්ම වටිනවා. ඉදිරියේදී සියලු වෙනසල් අපි බලාපොරොත්තු වෙන රාජකාරී කරන කිසිම දැනුවත් කිරීමකින් හෝ පූර්ව දැනුම් දීමකින් තොරව මුලින් ඉඳලා අගට යනකම්ම රාජකාරී කටයුතු තදින් ක්‍රියාත්මක කරන්න මම තීරණය කළා කියලා. දැනුවත් කිරීමෙන් පස්සේ ඒක නිසා සියලු වෙනසල් හිමියන් දැනගන්න අපේ නිලධාරී මහත්මීන් දැනුවත් කිරීම වලට සහ සභාපතිතුමා සමග සමහර වෙනසල් වලට ගිහිල්ලා මේ පැමිණීමේ ආරාධනා පත්‍රය දෙන්න ගියාම එතන සමහර ගැටලු වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒවා ප්‍රශ්න නෙමෙයි මට. ඒක නිසා ඒවා ඉදිරියේදී निराකරණය වෙයි. ඉදිරියේදී හරියයි සමහර අය කියලා තියෙනවලු මේ ඕගොල්ලන්ට කරන්න බෑ. ඕගොල්ලන්ගේ විශ්වපතිය නෙමෙයි තියෙන්නේ. එහෙම රාජකාරී කරන්න බෑ කියන එක. රාජකාරී කරන්න බැරිද පුළුවන් කියන එක මම තීරණය කරන්නේ. ඒ තීරණය තුළ තමයි මම මේ කටයුතු සිදු කරන ලබන්නේ අදාළ නිලධාරීන් සමග. ඉතින් ඔබ මෙතෙන්ට පැමිණි සියලු දෙනාටම දැනුවත් කරන්න උත්සාහ කරන්නේ කාරණා 3-4ක් වෙන්න පුළුවන්. ඒක තුලින් ගොඩාක් අවස්ථාවලදී අපේ නිලධාරීන් ඇවිල්ලා රාජකාරී කරන එකේ බේරෙන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. සියලුම මුළු අපේ 2003 අන්ත 9 ගන්න පාරිභෝගික අධිකාරී කණක සම්පූර්ණයෙන්ම දැනගන්න ඕනේ අපිට.
ඔබතුමාලා. මේ වෙනකන් නිකුත් කරන ගැසට් 800ක් විතර තියෙනවා. මේ ගැසට් 800ම සහ විධාන පාදාන්තයේ 150 200ක් තියෙනවා. මේ සියලුම දේවල් ඔබතුමාලා දැනගෙන ඉන්න ඕනේ. දැනගෙන ඉන්නත් බෑ, ඒ විදිහට රාජකාරී කරන්නත් බෑ. තේරුම් ගන්න වෙළඳසැලක් ඔය අපි කියන සියලුම නීති රීතියේ අනපනත් වලට අනුව කටයුතු කරන්න වෙළඳසැලක් කරන්න බෑ. ඔබතුමාලා ඉක්මනට වෙළඳසැලක් වලට තියෙන සල්ලි කොට කදාගෙන සද්දනක බෙදෙත් වෙලා ඉන්න එක. හැබැයි ඒ තුලින් බේරෙන ක්‍රම කීපයක් කියලා දෙන්නම්. ඒ කීපය හරි තමන්ගේ ප්‍රයෝජනය සඳහා යොදා ගන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. එතන ගොඩක් අය ඉන්නේ සිල්වර් වෙළඳසැල් කියන අයද, හාර්ඩ්වෙයාර් කියන අයද, සැලෝන් නියමයේ කියන අයද, මොනවා කරන අයද මට කියන්න මට ඒකට ඒ අනුව ඒක සරලව ඔයගොල්ලන්ට කියලා දෙන්න. සියලුම කට්ටිය පොදුවේ ඉන්නවා. ගොඩක් සැලෝන් කට්ටියක් තියෙනවා. රයිට්. සියලුම දෙනා පොදුවේ ඉන්න නිසා මතක තියාගන්න පළවෙනිම එක උදේ කඩේ තමුන්නාන්සලා විවෘත කරනකොට අතුගාලා දෙවියන් අදාලා ඒ සියලුම දේවල් කරනවා වගේම අනිවාර්යයෙන්ම පළවෙනි එක තමයි මිල දර්ශනේ දාන්න සිල්ලර වෙනසල් සහ හාන්ඩ්‍රයාව. මිල දර්ශනේ දාන්න. ඒ මිල දර්ශනය අනිවාර්යයෙන්ම අද තියෙන මිල අද දාන්න. හෙට තියෙන මිල හෙට දාන්න. අනිත් තියෙන මිල අනිත් කර දාන්න. ගිය මාසෙදි පිට මිල අද දවසේ ප්‍රදර්ශනය කරන්න එපා. ප්‍රදර්ශනය කරනවා නම් අනිවාර්යයෙන් මේ මිලට බඩු විකුණන්න. ඔන්න අපෙන් ගැලවෙන තියෙන පළවෙනි මිල දර්ශනය ප්‍රදර්ශනය කරන්න. හැබැයි මිල දර්ශනය දාලා අන්න ඉතින් මහත්ය කියන මිල දර්ශනය දැම්මා. දැන් ඉතින් හරිනේ දැන් ඉතින් ඔක්කොම දේවල් වලින් බේරුණානේ කියලා හිතන්න එපා. මිල දර්ශනය දාලා මිල දර්ශනය අද විකුණන්නේ අද දාන්න. හාල් 100 නම් හාල් 100 කියලා දාන්න. හාල් 93 නම් 93 කියලා දාන්න. හාල් 98 නම් 98 කියලා දාන්න. ඒ පළවෙනිම එක. ඊළඟට ඔබතුමාලා මතක තියාගන්න තමන්ගේ ආයතනයේ විකුණුම් ලබන සෑම දෙයකම නිෂ්පාදන දිනය, කල්විකුත්තන දිනය, කාණ්ඩාන්තය සහ උපරිම සිල්ලර මිල සඳහන් කරලා තියනවාද කියලා. වතුර බෝතලයක් ගත්තොත් මේ වතුර බෝතලේ තියෙන නිෂ්පාදන දිනය, කල්විකුත්තන දිනය, කාණ්ඩාන්තය සහ උපරිම සිල්ලර මිල සහ බර පරිමාව. ලීටර් කීයද? කිලෝග්‍රෑම් වලින් නම් කොච්චරද? නිෂ්පාදන දිනය, කල්විකුත්තන දිනය, කාණ්ඩාන්තය. මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම තියනවා කියලා බලන්න. කල්විකුත්තන එකක් තිබුණොත් කරුණා කරලා පයින් කරන්න. ඔබතුමාලට සහ ඔබතුමීලට පුළුවන් අනිවාර්යයෙන් මේක අයින් කරලා දාලා නිෂ්පාදකයා හෝ බෙදා හරිනවා මේක ටික මාරු කරගන්න. මාරු කරන්නේ නැති කවුරු හරි ඉන්නා පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. ඒක මාරු කරන්න පුළුවන්. ඒක මාරු කළා දාලා ඒ රාජකාරී කරගෙන කරන්න පුළුවන්. ඒක නිසා කල්ලිකුත්තර දේවල් ආසන්නම කල්ලිකුත්තර දේවල් තියාගෙන ඉන්න එපා. මොකද ඒක ඔබතුමාලා දන්නේ නැහැ. හැම වෙලාවකම බලන්න විදියකුත් නැහැ. තමයිලාතුන් ඔකලාට අපකට ගන්නත් බෑ. ඒක නිසා ගෝලේ උඩ හරි කාට හරි දීලා මේක කරන්න යන්නත් එපා. කරන්න ගියාම මොකද වෙන්නේ? තමුන්ගේ තියෙන දක්ෂතාවයෙන් උගත්කමින් මේ කරන රැකියාව ඔබතුමාලත් කරන රැකියාව ඔබ රැකියාව. මේ ගන්න මහන්සිය ප්‍රයෝජනයක් නැති වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම තමන් පෞද්ගලිකවම මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. තව කෙනෙක් මත යැපෙන්න උත්සාහ කරන්න එපා. තමන්ගේ ව්‍යාපාරේ ඊළඟ එක තමයි සඳහන් කරලා මිලක් තියෙනවා. මේක රුපියල් 100යි කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. මේ මිලට වඩා වැඩි මිලකට විකුණන්න යන්න එපා. 105ට 110ට 120ට විකුණන්න යන්න එපා. කූල් කළා කියලා මේකේ මිලක් ගහලා තියෙනවා පමණක් ඊට වඩා වැඩි විකුණන්න. කූල් කළා කියලා මිලක් ගහලා නැත්නම් ඊට වැඩි විකුණන්න එපා. සීත කරපු ප්‍රයිස් එකක් සහ සීත නොකරපු ප්‍රයිස් එකක් කියන ප්‍රයිස් දෙකම තියෙනවා. සමහර නිෂ්පාදන සාමාන්‍යයෙන් බීම බෝතල් වල නිෂ්පාදන සීත කළ මිල තියෙනවා, සීත නොකළ මිල තියෙනවා. ඒ නිසා සීත කළ මිල ගහලා තියෙනවා පමණක් සීත කළ මිල විකුණන්න. සීත කළ මිල ගහලා නැත්නම් කිල් ප්‍රයිස් එකක් ගහලා නැත්නම් කිල් ප්‍රයිස් එකට විකුණන්න යන්න එපා. කිල් ප්‍රයිස් එකට විකුණන්න යන්න එපා. සීත කරපු නැති මිලට විකුණන්න. ඉස්සරහ කොකාකෝලා පැන්ටා වගේ දේවල් වල කිල් ප්‍රයිස් එකයි කියන්නේ සීත කරපු මිලයි සීත කරලා නැති මිලයි එකම ගහලා දෙනවා. රුපියල් 5ක වෙනසකට. ගොඩාක් අය මොකද කරන්නේ? සීත කරන්නේ නැතුව වැඩි මිලට විකුණනවා. ඒ වගේ දේවල් වලට යන්න එපා. ඒ වගේම සිමෙන්ති වගේ දේවල් රජයේ සහ පාරිභෝගික අධිකාරියේ එක්ක ගැසට් නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒ වෑම් මිලට වඩා වැඩි මිලට විකුණන්න යන්න එපා. විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා සිමෙන්ති වල නම් ප්‍රයිස් එක බෑග් එකේ ඒ බෑග් එකට වඩා වැඩිපුර විකුණන්න යන්න එපා. හේතුව වෙලා තියෙන්නේ
සිමෙන්ති කොට්ටේ කැඩුනා එහෙනම් ඉතින් කිලෝ එකක් රුපියල් 20කට 25කට වික්කට කමන්නේ කියලා ඔබතුමාලා කියනවා. ඒක කරන්න යන්න එපා. කිලෝ එක ගානේ විකුණන්න ඕනේ අවසානයේදී කිලෝ 50 නෙමෙයි. කිලෝ 50 අපි කියනවා රුපියල් 1000යි කියලා දීලා තියෙන්නේ. කිලෝ 50 කොට්ටියක් රුපියල් 1000 නම් දීලා තියෙන්නේ. කිලෝ එක ගානේ විකුණන්න ඕනේ අර රුපියල් 1000 50න් බෙදලා මිලට තමයි. ඊට වඩා වැඩි මිලකට විකුණන්න යන්න එපා. ඔන්න ඊළඟට ඔබතුමීලා ආරක්ෂා වෙන්න පුළුවන් එකම ක්‍රමයක් පාරිභෝගිකය. අනිත් එක තමයි සාමාන්‍යයෙන් පාරිභෝගික අධිකාරිය නිකුත් කළ තියෙන රජයත් එක්ක එකතු වෙලා ස්ටෑන්ඩඩ් එක එක භාණ්ඩ වලට තිබිය යුතු නිර්දේශයන් නිර්මාණය ඉදිරිපත් කළා තියෙනවා. SLS ඉදිරිපත් කරලා තියෙන පුළුවන් භාණ්ඩ කියලා. ඊට පස්සේ තමයි ISO වර්ග ඉදිරිපත් කරලා තියෙන පුළුවන් එක එක විදිහට සර්ටිෆිකේට් ඉදිරිපත් කරලා තියෙනවා රජයේ සමාගම් වලට. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒවා සඳහන් භාණ්ඩ විතරක් පිළිදෙකට ගන්න. කම්පියුටර් නම් අනිවාර්යයෙන් SLS නැතිව ගන්න එපා. කම්පියුටර් විශේෂයෙන්ම තියෙනවා SLS නැත්නම් කෙනා බෙදා හරින කෙනා නිෂ්පාදකයා අලෙවි කරන්නා යන සියලුම දෙනා ඒකට වැඩි කරුවන් වෙනවා. ප්‍රවාහනයේදී අවුනොත් එම නිෂ්පාදකයා ප්‍රවාහනය කරන ඒජන්සිය සහ වාහනය රාජසන්තක වෙනවා. රියදුරු සහ බෝලයක් උසාවිය යන්න වෙනවා. ඊට පස්සේ ගාන වෙලාවක වුණොත් වාහනය රාජසන්තක වෙනවා. අදාළ නිෂ්පාදකයක් අහු වෙනවා. ඔතනින් හරි කණකින් අරගෙන බෙදා හරිනවා නම් කියන පුද්ගලයෙක් බෙදා හරින්නත් අහු වෙනවා. ඊළඟට වෙළඳසැල් හිමියා තරම් මේ 4 දෙනාම අහු වෙනවා. ලෝරිය රාජසන්තකක් වෙනවා. මතක තියාගන්න. ඒක නිසා මේ දේවල් කියන්න එපා SLS කියන ඒවා සම්බන්ධයෙන්. ඊළඟට බට වර්ග. ඒවට SLS තියෙනවා. සීලු වර්ග. ඒවන කිව්වා විකුණන්න යන්න එපා. ෆිටින්ග්ස් ජොයින්ට්ස් ඒවා සීලු දේවල් වලට SLS තියෙනවා. SLS තියෙනවා මොනවත් අලෙවි කරන්න බෑ. ඊළඟට සහල් ඔබතුමාලා සිල්ලර වෙනසල් කරන සීලු දෙනාට අවශ්‍යම කරන එක තමයි මේ දවස්වල විකුණන්න බෑ කියන්නේ. විකුණන්න බැරි නම් රජයේ පාලන මිලට සහල් විකුණන්න එපා ගන්න එපා. අරගෙන උසාවිය යන්න හදන්න එපා. රජයේ පාලන මිලට ගහලා තියෙනවා මෝල් හිමියා වෙළඳසැල් හිමියාට දිය යුතු මිල. කැකුළු සහල් අනිවාර්යයෙන්ම 83යි. විකුණිය යුතු මිල 93යි. 83යි 93ට විකුණන්න තියෙන්නේ. සහල් කැකුළු සහල් 93ට විකුණන්න තියෙන්නේ. මෝල් හිමියා ඔයාලා මෝල් හිමියා මෙයාලා වෙළඳසැල් හිමියා මෝල් හිමියා විසින් මෙයාට දෙන්න ඕනේ 89ට මෙයා විකුණන්න ඕනේ 93ට. සම්බ 98යි විකුණිය යුතු මිල. ඊට වඩා රුපියල් 4ක් පල්ලෙහාට ඔයා මෙයාට දාන්න. නාඩු 96යි විකුණිය යුතු මිල. ඊට වඩා රුපියල් 4ක් පල්ලෙහාට ඔයා දාන්න. අනිවාර්යයෙන්ම උපරිම සිල්ලර මිල බෑග් එකේ හෝ වාජිනේ හෝ සඳහන් කරලා තියෙනවා. ඊට වඩා වැඩි මිලකට විකුණන්න යන්න එපා. ඒ වගේම වර්තමානයේ දැන් අලුතෙන්ම තියෙන දෙයක් තමයි නිෂ්පාදකයා සහල් වල දර අඩු කරලා තියෙනවා. කරුණාකරලා ඔබතුමාලා ගන්න ඔබතුමා එක් අවස්ථාවක පාරිභෝගිකයෙක් එක් අවස්ථාවක ව්‍යාපාරිකයෙක් කරුණාකරලා ඔබතුමාලා ගන්න සහල් වල අනිවාර්යව බර කිලා මිල දී ගැනීමට පුරුදු වෙන්න. ගන්න එපා අඩු කරදි ග්‍රෑම් 5ක් හරි අඩු හාල් වර්ගයක් ගන්න එපා. මගේ ඊයේ මේකයි ඔබතුමාලා සමාජයට ඔබ වෙනසක් කරන්න යන්න පුළුවන්. ඒවට කිලෝ 5 බෑග් 300ක් ගානවා වෙන්න පුළුවන්. එතකොට මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් ඒව කරන්න බෑනේ මේ මොනවාද කියන කතාව කියලා. කරුණාකරලා ඒක ගන්න එපා. මම කියන්නේ කියලා තියෙන ඉතින් එක බර කියලා ඉවරලා කාට වෙනසලයි මේ විකුණන්න තියෙන ඒවා එකින් එක බර කියලා බර අඩු 5ක් වුණොත් ඒ 5ට හරි දානවා. එතකොට නිෂ්පාදකයා බෙදා හරින්නා සහ අලෙවි කරන්න 3 දෙනා මේ වර්ගක වැඩි කරුවන් බවට පරිවර්තනය වෙනවා. ඔන්නම් විභාග නඩු වලට යන්න පුළුවන්. කවුරු ගානක් විභාග නඩු වලට ගිහිල්ලා ඒ අවසානයේදී ඉන්න එකයි. සඳහන් කරලා තියෙන බරක් කියනවා නම් අනිවාර්යයෙන්ම ඒ බර අන්තර්ගත වෙලා තියෙනවා. මේක ලීටර් එකමාර නම් අනිවාර්යයෙන්ම මේක ලීටර් එකමාර සඳහන් තියෙනවා. මොකද පාරිභෝගිකයා මේ ලීටර් එකමාරකට තමයි ඉඳ ගෙවන්නේ. සහල් කිලෝ 5ක් බෑගයේ සඳහන් කරලා තියෙනවා. සහල් කිලෝ 5ටම තමයි පාරිභෝගිකයා ගෙවන්නේ. එහෙම නැත්නම් ග්‍රෑම් කිලෝ 4යි ග්‍රෑම් 850කට නෙමෙයි මිල ගෙවන්නේ. එහෙම නම් ග්‍රෑම් ගාන හදලා බලලා ඔබතුමාලා විකුණන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා නිෂ්පාදකයන්ට කියන්නේ ඔයගොල්ලෝ අඳුන නිෂ්පාදකයෙක් ගමේ නිෂ්පාදකයෙක් ඒගොල්ලන්ට කරුණා කරලා කියන්න
අපේ කඩවල වලට දානවා නම් නිසි පරිදි බර ප්‍රමිතිය ඇති සහල් පමණක් දාන්න. සහල් විතර නෙමෙයි සීනි පිටි පරිපූර්ණ දෙයක් පැකට් වර්ග දිනනවා නම් අනිවාර්යෙන්ම ඒ සඳහන් විය යුතු බර අනිවාර්යයෙන්ම තියෙනවනේ. අලුතෙන්ම කරන ලබන සතියේ දැනටත් මම මේවා කරනවා. බර අනිවාර්යයෙන්ම බර සහ පරිමාව අනිවාර්යයෙන් බලනවා. දැනටත් කලාවේ ඊයේ රාජකාරී කටයුතු කළා. ඊළඟට පදවියේ බර අඩුව විකුණන කොරෝනා වෛරසයෙන් ආධාර දෙන්න හදපු ඒ විවිධ සේවා සංස්කාර සමිතියේ ඒ ටික ඔක්කොම රාජසන්තක කරලා තියෙන්නේ. ලබන සතියේ තියෙන අඩුව තියෙනවා. ඒක නිසා බර අඩු වෙන කිසිම දෙයක් ප්‍රකට කරන්න. ඒක තදින්ම බලනවා. මොකද ඒක පාරිභෝගිකයන් ඔයා හાર્ඩ්වෙයාර් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබතුමා සිල්වර් වෙලසෙන් අනිවාර්යයෙන්ම වාහන මිලදී ගන්නවා. ඔබතුමාලා අහන්නේ. එතකොට ඔබතුමා සිමෙන්ති වලින් මේ පාරිභෝගිකය රැවටීම් වල ලක් වෙලා තියෙනවා නම් ඔබතුමානේ සිල්වර් වෙලඳාගේ අනිවාර්යයෙන්ම රැවටීම් වල ලක් වෙනවා. ඒ දැනට යන්න එපා. බුද්ධිමත් විදියට බුද්ධිමත් ව්‍යාපාරික ආකාරයෙන් වැඩ කටයුතු කරන්න. ඊළඟට අපේ ගැසට් නිවේදන තියෙනවා. තව වැදගත්ම ගැසට් නිවේදනයක් තියෙනවා. රූපලාවන්‍ය සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් ඒක විශේෂයෙන්ම කියනවා නම් අනිවාර්යයෙන්ම බ්ලීච් අඩංගු කිසිම නිෂ්පාදනයක් තමන්ගේ රූපලාවන්‍ය ආකාර වලට සහ රූපලාවන්‍ය බොක්ස් වල තියාගන්න එපා. අනිවාර්යයෙන්ම යාළුවෝ මතක තියාගන්න. ඒ වේ කියලා කල්වි උත්තර දිනේ නිෂ්පාදන දිනේ කාණ්ඩම් කේසා මෙන්න මේ හතර අනිවාර්යයෙන්ම තියෙනවා. තමන්ගේ රූපලාවන්‍ය බොක්ස් වල තියෙනවා නම් ලංකාවේ නිෂ්පාදකයෙක් වූ ආනයනකරුවෙක් වූ බෙදාහරින්නෙක් වූ නම ලිපිණිය සඳහන් නැති රූපලාවන්‍ය දේවල් කරුණාකරලා අදම ගිහිල්ලා වයින් කරන්න. නිකාන් යන කොහෙවත් යන කුඩු ගොඩක් කරලා දාගෙන උසාවි ගාන යන්න එපා. ඒක හොඳ නැහැ තමයි විශේෂයෙන් රූපලාවන්‍ය ආයතන වලට ඒක හොඳ නැහැ. ඒක පත්‍රයක දියොත් මොනවා හරි වුණත් මිනිස්සුන්ට ජනප්‍රිය වුණත් තමන්ගේ ඒ ව්‍යාපාරයෙන් කඩා වැටෙන්න පුළුවන් මිනිස්සු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තව නබෝදිනකින් බ්ලීච් අඩංගු නිෂ්පාදන වෙළඳ පොලේ තියනවාද කියලා බලන්න. සාම්පල් අරගෙන රස පරීක්ෂකයන් යවන්න තීරණය කළා දිනවා. බැරි වෙලාවක් තමන්ගේ රූපලාවන්‍ය ආකාර වල මේ දේවල් තිබුණොත් එන්න ඊළඟට ඔබතුමීලාට ව්‍යාපාරයක් නැහැ ජීවත් වෙන මාර්ගයක් නැහැ කිසිම දෙයක් නැති වෙන්න පුළුවන්. අපිට බයින්න එපා, රජයට බයින්න එපා, ආණ්ඩුවට බයින්න එපා, අපේ නිලධාරීන්ට බයින්න එපා. කරන්න තියෙන මේ දේවල් පාරිභෝගිකයෝ වෙන්නේ කරන්න සිද්ධ වෙනවා. ඔබතුමීලා මේ සැලෝන් කරනවා වගේම තමයි ඔබතුමීලාගේම ගමේ આવුට නෑනේ රුතවත් අය. මොකද මම ඉන්නෙත් නෑ මේ අය ඉන්නෙත් නෑ. ඒ අය යන්නේ ඒගොල්ලන්ගේ ගම් වලට. මම යන්නේ මගේ ගම් වල තියෙන ඒවට යන්න වෙනවා. ඒක නිසා ඔබතුමීලාගේ වරට නගරේ තියෙන ඒවට එන්නේ ඔයගොල්ලෝමයි. ඕගොල්ලෝ රැක බලා ගන්න ඕගොල්ලන්ගේ කර්මය පාරිභෝගිකය. ඒක නිසා එහෙම පාරිභෝගිකය රැක බලා ගන්නොත් තමයි ඕගොල්ලෝ ළඟට පාරිභෝගිකය නිරන්තරයෙන් වෙන්නේ ආදායම වැඩි වෙන්නේ සියලුම දේවල් වැඩි වෙන්නේ. අනිත් එක මතක තියාගන්න ලේසියෙන්ම පාරිභෝගික අධිකාරීන් කරන රාජකාරී වලින් ගැලවෙන්න තියෙන අනිත් එක තමයි තමන්ගේ රාක්කවල තිබෙන කල් ඉක්ුට්ටු වහන්න රාක්කයේ ඉදිරිපිට ප්‍රදර්ශනය සඳහා තියන්න එපා. වර්තමානයේ වුණ විට පිළදී ගැනීමකින් තොරව ප්‍රදර්ශනය කියන මේ වගන්තියටදී නඩු පැවරීම සිදු කරනු ලබනවා. මේ බෝතල් 10ක් කියන දෙකට එක බෝතලයක් තිබුණොත් මෙහෙම මේක එක්ස්පයර් වෙලා නම් අර නමේම හොඳ නම් මේ ප්‍රදර්ශනයේ තියෙන දෙයට ඉක්ිනියම සඳහා ප්‍රදර්ශනයේ තියෙන දෙයට අපි අරගෙන කියනවා. ඒක නිසා නිතරම කල්පනාකාරී වෙන්න ප්‍රදර්ශනයවත් කරන්න එපා. ඒවන තමයි විශ්වාසනේ අලෙවි කරන රාමුව තුල තියාගන්න එපා. ඉතින් පරිබාහිර බොක්ස් එකකට හරි මොකක් හරි එකකට දාලා ඉවරලා ගහලා තියන්න. අලෙවි කිරීමට නොවේ කියලා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අපේ මහත්තුරු දාන්නේ නැහැ. ඒ වගේ වෙලාවක කළොත් එහෙම අනිවාර්යයෙන්ම මට දැනුම් දීම කරන්න මේ ඉස්කෝලේ දාලා තිබිච්ච මේ දේවල් අරගෙන ඉවරලා නඩු පවරනවා ඒව මෙයා කරනවා කියලා. හැබැයි ඒක සාධාරණව තියෙන්නේ මේ වගේ 10ක් විතර තියෙන තැනක මේක කල්ලිකුත් වෙලා තියෙන නම් ඔබතුමීලා උදේ බලනකොට මේක කල්ලිකුත් වෙලා නම් මේක වෙන තැනකින් කොහෙන් හරි යනකම් තියාගෙන යන්න එපා. ඉක්ිනීම සඳහා නොවේ කියන බොක්ස් එකකට හරි මොකකට හරි දාලා තියලා ඒ වගේ අරගෙන ලියන්නේ නැහැ. මොකද ඕන තරම් අපිට පරීක්ෂා කරන්න අවස්ථාව තියෙනවා. බලපෑම් නැහැ කාගෙන්වත් අරක කරන්න මේක කරන්න කියලා. ඒක නිසා කතා කරලා මොනවා හරි කරලා දෙන්න පුළුවන් අවස්ථාවල අපි මේ දේ කරලා දීලා තියෙනවා. කරලා දෙනවා අනිවාර්යයෙන්ම. එහෙම නැත්නම් රාජකාරී කටයුතු මට්ටමටම යනවා. ඒක නිසා මේවා කියලා තියෙනවා නම් විකිණීම සඳහා අලමිය සඳහා නොවේ කියන බොක්ස් එකකට දාලා තියන්න. අනිත් එක තමයි ඉලෙක්ට්‍රික් හાર્ඩ්වෙයාර් වල ඉන්න මතක තියාගන්න ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා
හાඩ්වෙයාර් විතරක් නෙමෙයි අනිත් දේවල් මතක තියාගන්න. ඉලෙක්ට්‍රොනික වාහන සඳහා මාස 6ක වගකීම් කාර්ය පරිච්ඡේදයක් අනිවාර්යයෙන්ම ලබා දී යුතුයි. ඒ මාස 3ද මාස 2ද මාසෙට දවස් 14 දවස් 17ද යන එකේ නෙමෙයි. අවම වශයෙන් මාස උපරිම වශයෙන් මාස 6ක් හෝ ඊට වඩා වැඩි කාල පරිච්ඡේදයක්. හાඩ්වෙයාර් කරන කෙනෙක් හරි ඉන්නවනම් මතක තියාගන්න දැන් වර්තමානයේ තියෙනවා එක්තරා සුප්‍රසිද්ධ කම්පැනි එකකින් ලබන සතියේ ඉඳලා වැඩ කරන පටන් ගන්නවා. සුප්‍රසිද්ධ කම්පැනි එකකින් ආනයනය කරලා ඉවරලා මාස 3යි කියලා ගහලා තියෙන පවර් ටූල්ස් දැන් මාකට් එකේ ඇවිල්ලා තියෙනවා. මාස 3 නෙමෙයි මාස 6 කරුණාකරලා සමාගම් වලට කියලා ඒවා නිවැරදි කරගන්න. ඔයාලා කියන්නේ මම කියන්නේ නැහැ. මම දානවා අදාළ අධ්‍යක්ෂක මණ්ඩලයත් එක්ක මේ වෙනසල් ඉමියා සහ ආනයන කරුවා සියලු දෙනා අධිකරණ කටයුතු වලට විතරයි මම කරන්නේ. පාඩ්‍යයක් දින කවුරු හරි ඉන්නවද? කවුරුත් නැද්ද? බලන්න දැන් තියෙනවා මාකට් එකේ. පවර් ටූල්ස් තියෙනවා. කීපයක් තියෙනවා. වර්ග කීපයක් තියෙනවා. පොඩක් ඔයලා බලන්න. අතලේ වොරන්ටි කාඩ් එක තියෙනවා කියලා මාස 3යි කියලා ගහලා තියෙනවා. ඒක බලන්න කරුණාකරලා නිවැරදි කරගන්න. බාර දීලා අයින් කරගෙන මාස 6කට වඩා වැඩි වොරන්ටි තියෙනවා අරගන්න. තුන තිබුණොත් අනිවාර්යයෙන්ම රාජකාරී කරන්න සිද්ධ වෙනවා. මේ දවස්වල පොඩ්ඩක් ඔය හාඩ් ව්‍යාසයලෝන් ඊට පස්සේ ඔය මේ අනිත් දේවල් ටිකක් මේ අතපසු වෙලා තියෙනවා. මොකද හේතුව තනිකරම හාල් වලට මුල් තැන දීගෙන යන නිසා. අනිත් එක කමියුනිකේෂන් සම්බන්ධ කවුරු හරි ඉන්නද කමියුනිකේෂන් නියමයක් කරන කවුරු හරි කෙනෙක් ඉන්නවද? හරි. මතක තියාගන්න ඩේටා කාඩ් අනිවාර්යෙන් දැන් නම් ඉස්කෝලේ පටන් ගන්න තියෙන නිසා මේ පැතිවල ඒක විතරම ගැටලුවක් වෙලා නැහැ. ඒක ගැටලුවක් තියෙනවා ෆැමිලි වෙනවා නිතරම. මතක තියාගන්න රුපියල් 50ට මොන ඩේටා කාඩ් නැහැ. රුපියල් 100ට ඩේටා කාඩ් නැහැ. තියෙන්නේ 99 හෝ 98 හෝ මොඩේ කරන් වලට. කරුණාකරලා ඉතුරු මුදල් ලබා දෙන්න තීරණය කරලා ඉතුරු මුදල් ලබා දෙන්න. පොඩි සල්ලි මාරු සල්ලි තියාගන්න. ඒක තමයි. එහෙම දෙන්න එපා. එහෙම කරන්න දෙන්න එපා. අනිවාර්යයෙන්ම දෙන්න. අපි ඇවිල්ලා රාජකාරී කරන්න පටන් ගත්තොත් සල්ලි නායකත්වයට එක සීල් කරලා අධිකරණයට දාන එකයි අන්තිමට කරපු ඒ දවසේ කරපු මුදල් ටිකක් දෙන්න වෙනවා. ඒක නිසා කරුණාකරලා මේ දේවල් කරන්න එපා. රුපියල් 98 නම් ඩේටා කාඩ් එක 98 එක 98යි කියලා ගන්න. 99ට තියෙනවා නම් 99 කියලා ගන්න. 49 නම් 49 48 නම් 48යි කියලා මේ මුදල් ඉතුරු දෙන්න. සතපනය රුපියලේ අනවශ්‍ය දෙයකට ගිහිල්ලා ඊට වඩා විශාල දෙයක් කරගන්න සිද්ධ වෙන්න තියාගන්න එපා. මතක තියාගන්න පාරිභෝගික අධිකාරී පනතේ පළවෙනි අවස්ථාව දඩය, දෙවෙනි අවස්ථාව පෙරවැනි සමග දඩය සහ දඩ මුදල ඩබල් වෙනවා 10000 අතර බවට පරිවර්තන. පළවෙනි අවස්ථාවේ 10000 අතර යනවා. දෙවෙනි අවස්ථාවේ 10000 20000 අතර යනවා. තුන්වෙනි අවස්ථාවේ 10000 20000 අතර සහ මාස 6ක අතිදෝ සිරිදරුව මොහොත සිරිදරුව දෙන්න පුළුවන්. අප කවදාවත් කිසිම ව්‍යාපාරික මහත්යෙකුට මගේ කාල පරිච්ඡේදයේ තුල තියම කරලා නැහැ. ඒ එක අවස්ථාවකදී කාලකස්ති කියේ යනකොට එක තැනක් විතරක් මම මේ දේ කරලා දිනා පුද්ගලයා කිව්වට අහන්න නිසා අනිවාර්යයෙන්ම අතිදෝ සිරිදරුව වසර 10ක කරලා දිනා. තාම වසර 6ක කියලා දිනා. මම මොළඹට ගිහලා මාර්ගලත් එක්ක මේ ඊළඟ සැරේත් මම මේ වැඩ කරනවා. ඒත් තාම සිරිදරුව කියලා නැහැ. සකරුණාකරලා ඒ තත්ත්වයට යන්න එපා. ඔබතුමාලා ප්‍රදේශයේ වැදගත් මිනිස්සු ප්‍රදේශයේ වැදගත්ම ප්‍රභූ ජනතාව ඔබතුමාලාත් එක්ක තමයි සියලුම දේවල් රැඳී සිටින්නේ. සියලුම අය ගනුදෙනු කරන්නේ. ඒක නිසා මම අපිත් එක්කනේ අපි රජයේ නිලධාරීන් දැන් කළා අද මේ මාසේ කළා ඒක සමහරට වෙන තැනකට යන්න පුළුවන්. සමහරලාට තවත් පහතර තැනකට මාරු වීම යනවා. සමහරට තවත් අමාත්‍යාංශයකට හරි තවත් ආයතනයකට හරි යන්න පුළුවන්. ඔබතුමාලා අපි ගියා ඔබතුමාලා මේ තැන්වල ඉන්නවා. ඔබතුමාලා මේවා කරනවා. ඔබතුමාලාගෙන් පස්සේ ඔබතුමාලාගේ ළමයි, එයාලගෙන් පස්සේ එයාලගේ ළමයි ඒ විදිහට ව්‍යාපාර කටයුතු කරනවා. ඒ නිසා කරුණාකරලා නිවැරදිව ව්‍යාපාර කටයුතු කරගන්න. ඒ වගේ තැන් වලට යන්න එපා. ඒ වුණාට පස්සේ අපිට මට දොස් කියන්න එපා. මම ගන්න තියෙන ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නවා. මේ දේවල් කිසිම බයක් ඒවම නැතුව අනිවාර්යයෙන්ම අරගන්නවා. මොන බලපෑම් මොන දේ වුණත් මම ඒක අරගන්නවා. කරන්න පුළුවන් හැම වෙලාවකම සාහනයක් දෙනවා. මෙච්චර කාලයකට පෙරහැරට වාර්තා දාලා දෙන්න. ඔබ කිසිම දෙයකට ඒ වගේ රාජකාරී කටයුත්තක් වලදී මොන හරි තිබුණත් අපි ඒ දේ ඒවල කතා කරලා ඒක ඉවර කරලා ඒක අධිකරණයට දාලා පොඩි දඩයකට නියම කරලා ඒක ඉවර කරනවා. මින් ඉදිරියට එහෙම කටයුත්තක් වෙන්නේ නැහැ. මින් ඉදිරියට ඉවර විදියට ඒ රාජකාරී කටයුතු වල නිරත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සමාජලාට මෙතන මස් මාංශ සල්ලි කරන වෙලෙසල් හිමියන් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම තමන්ගේ මස් මාංශ වල අනිවාර්යයෙන්ම බෝඩ් පූර්ව දැන්මින් පූර්ව දාලා තියන්න. ඒක පිළිගන්න සඳහන් කරලා තියෙනවා. උදේ මිල අපි කියනවා මොනවාරි මස් වර්ගයක රුපියල් 60යි වෙන්නේ කියලා. කවසේ එක 50ක් වයින්නවා නම් ඒක 50 කියලා අවස්ථාවක් දාන්න. විතර මස් මාංශ සියලුම දේවල් වල එක් කරන්න. වයින් ස්ටෝස් ලිකර් ෂොප් මොනවාරි කරන්න ඉන්න පුළුවන් මෙතන.
ගන්න ඉන්න පුළුවන් නොඉන්න පුළුවන් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම කුණු ප්‍රයිස් වෙනම දීලා තියෙනවා සුරාබදු දෙපාර්තමේන්තුවේ ඒ වගේම අලුරින් කළ යුතු මිල ඒගොල්ලන්ට එවනා මුලින්ම ටැක්ස් එකත් එක්කම ඔක්කොම කරලා ඊට වඩා වැඩි මිල වලට විකුණන්න යන්න එපා. කිස් බෝතලේ ලබා දීලා නැවත බෝතල් ලබා ගැනීමේදී එතෙන්දී දෙන ඩිස්කවුන්ට් එක අනිවාර්යෙන්ම ලබා දෙන්න. එහෙම නැත්නම් ඒකට රාජකාරී කටයුතු ඒ ඉදිරියේදී ඒ විදියට ඉන්න පුළුවන්. සියලුම දේවල් ගැන ඉතාමත්ම සුපරික්ෂාකාරීව බලලිවලා මේ කටයුතු වල නිරත වෙන්න. අනිත් එක ඔබතුමාලා මිල ප්‍රදර්ශනයේ දාන්න කිව්වම මතක තියාගන්න. ඔය සඳහන් කම්පැනි වලින් සඳහන් කරලා තියෙන පහඬවල උදාහරණයක් ගන්නකො ඒ කියන නිෂ්පාදකයෙක් නිෂ්පාදනය කරනවා කියලා බිස්කට් පැකට් ඒකයි මිල ගණන් මේ බෝඩ් වල දාන්න යන්න එපා. ඒවා ඒගොල්ලෝ ගහලා ඉවරලා තියෙනවා. ඒවා කාණ්ඩයන්ගේ කල්පිකුත්තර දිනේ නිෂ්පාදන දිනේ සියල්ලම ගහලා තියෙනවා. ඒක නිසා පැකට් දේවල් වල ගහන්න යන්න එපා. පැකට් කරලා නැති සිල්ලරට අලෙවි කරන දේවල් වල අලල් ලුණු, බොම්බයි ලුණු, රතු ලුණු, සුදු සීනි, ඔය සීනි වර්ග, හාල් පරිප්පු මේ සියලුම දේවල් වල මුන්නට නෝපි මේ සියලුම දේවල් වල මිල ප්‍රදර්ශනය කරන්න බෝඩ් එකේ වෙනස් වෙනවා වෙනස් වෙන විදිහට ආකාරයට වෙනස් කරන්න. එළවලු වර්ග තියෙනවා නම් එළවලු වර්ග කරන්න ඉන්න පුළුවන්. ඒ අය අනිවාර්යයෙන් මේ වෙනස් වෙන අනුපාතය අනුව වෙනස් කළා දවසකට දෙපාරක්ද තුන් පාරක්ද ඒ විදිහට දාන්න. එතකොට කියන්නේ මේක මහා පිස්සුවක් මේක කරන්න බෑනේ කියලා. ඉතින් පිස්සු වුණා කරන්න දෙයක් නෑ රජයේ නිසි නියම කළා දෙන. ඕගොල්ලෝම පත් කරන රජවල් විසින් දාලා තියෙන නියෝග ඒවා ක්‍රියාත්මක කරන්න අපිව දාලා තියෙනවා. අපි නැත්නම් ඕගොල්ලෝ හරි මෙතෙන් ඉඳි ඕගොල්ලන්ගේ ළමයි ලබන සමාජ කාලයකදී මේ තැන් වලට ඒගොල්ලන්ටත් සමාජයට ඕගොල්ලන්ගේ කඩේ අකමැත්තෙන් උනත් සමාජ රාජකාරී කරන්න වෙයි සමාජයට නොකරන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ඒ පිස්සු වැඩක් තමයි. ඒක නිසා කරුණාකරලා ඒ දේවල් රාජකාරී කටයුතු නිසිපාරදී කරන්න. අපේ රාජකාරී අතපසුවීමක් වුණත් අපිට පනිෂ්මන්ට් එක අදාළ ආයතනයේ තියනවා වගේම රජයේ ආයතන වලින් ඒ දේවල් අපිට ලබා දෙනවා. ඒ වගේම ඔබතුමාගේ ආයතන වල අතපසුවීමක් මොනවාරි වුණොත් අනිවාර්යයෙන්ම අපි ඒ තැන් වලට එන අවස්ථාවේදී ඒක වෙනවා. ඒගොල්ලෝ දෙපැත්තටම සාපේක්ෂව බෙදලා තියෙන ඒක නිසා කාටවත් දොස් කියන්න බෑ. අපේ ආයතනයෙන් අපිට නිෂ්පාදිත රාජකාරී සිදුුනේ නැත්තම් අපිට පනිෂ්මන්ට් එක කියන ආගම තමයි ඕගොල්ලන්ගේ පැත්තෙන් වෙන සැල් වල රාජකාරී නිෂ්පාදිත සිදු වෙලා තිබුණ නැත්තම් ඕගොල්ලන්ට පනිෂ්මන්ට් එක අපෙන් විතර නෙවෙයි සුරාබදු වලින් විතර නෙවෙයි PHI මහත්තුරුගෙන් විතර නෙවෙයි විවිධ ආයතන වලින් ඉන්න පුළුවන්. අනිත් එක තමයි තමුන්නාන්සලා සියලුම වෙළඳසැල් පුළුවන් නම් ලියාපදිංචි කරලා තියාගන්න. ඒ වගේම ලියාපදිංචි වෙළඳසැල් වල BRK කොපියක් තමයි වෙළඳසැලේ ගහලා තියාගන්න. මේ සියලුම කොන්දේසි කාරණා තමන් ඉෂ්ට කරලා තියෙන තාක් තමන් සුරක්ෂිතයි. මේවා තියෙනවා අනිවාර්යයෙන්ම තමන්ට ආරක්ෂා වෙන්න පුළුවන් ගොඩාක් ආයතන වල නීති රීති සහ අදාළ ක්‍රියාමාර්ග වල. මේවා ගැන ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කරන්න. තව එකක් තමයි තමන්ගේ නිෂ්පාදන වල කල්ලිකුත් කරන දිනේ නිෂ්පාදන දිනේ කාණ්ඩාංගයේ ගහලා තියෙනවා කියලා මැකිලා තියෙනවා නම් අනිවාර්යෙන් මේව පැත්තකට දාන්න. ඒවා දීලා නිෂ්පාදකයාට ඔහු බෙදා හරින්නාට දීලා මාරු කරගන්න. වෙළඳසැලේ තියන්න එපා. අද කම්පුටේකරු උසාවියේ අපේ එකකින් කරන්නේ PHI මාතුරු මේ පල්ලල උසාවි දානවා මැකිලා තිබුණා පල්ල මේ එහෙම කියනවා. ඉතින් ඒගොල්ලන්ටත් ඒකේ බලතල තියෙනවා. ඒක නිසා ඕගොල්ලන්ට ඒකත් කරන්න ඒවා පොඩ්ඩක් බලන්න වෙනවා. ගහලා තිබුණාට වැඩක් නැහැ. මැකිලා තිබුණොත් ඒ ඔබතුමාලා තමයි අවසානයේදී අර සාමාන්‍ය භාෂාවෙන් කියන ටොපිය ගැටිලා ඉන්නේ. එතකොට ඉතින් වැඩක් නැහැ කොච්චර දේවල් පරිස්සම් කරනවා. රාජකාරියක් ඔබතුමාලා කරන්නේ රාජකාරියක් කරනකොට අසීමිතව දේවල් වලට වග කියන්න සිද්ධ වෙනවා. අපේ රාජ්‍යයවෙත් අපිට එහෙමයි ඔබතුමාලාගේ රැකියාවයි ඔබතුමාලාට එහෙමයි. අනිත් එක පාරිභෝගික කිසියම් භාණ්ඩයක් ගෙනිහිල්ලා පරිභෝජන සුදුසුයි කියලා වෙනවා නම් කරුණාකරලා මාරු කරලා දෙන්න. නැත්තම් ඒකත් කරපිලා ඔබතුමාලාටම ඉන්නේ. අනිවාර්යයෙන්ම නිෂ්පාදකයේ මේ දවස්වල තියෙන තව එකක් තමයි සහල් දාගෙන යනවා එක එක ಜಾති නිෂ්පාදකයෝ. සහල් නිෂ්පාදනය කරන මෝල් එකෝ එක එක ಜಾති හාල් වර්ග දාගෙන යනවා. දාගෙන යනකොට මොකද කරන්නේ? බිලක් දෙන්නේ ඔන්න පූල් බිලක්. ඒක පුරුදුලා ඔබතුමියත් මොකද කරන්නේ? වෙළඳසැල් නියමිතයි. අදාළ පාරිභෝගිකයාට තවත් කාඩේ ඔන්න පූල් බිල් දෙනවා. වගකීමක් නැහැ නිෂ්පාදකයෙක් නැහැ. ඕ භාණ්ඩේ සම්බන්ධයෙන් අයිතිකාරයෙක් නැහැ. වෙළඳසැලේ නමක් ලිපිණයක් නැහැ. සීරියල් නම්බර් එකක් නැහැ බිල්පතේ. මේවා කරන්න එපා. අනිවාර්යයෙන්ම ඒක නීතිමය කරුණු. තමන්ගේ නම ලිපිනේ සහිත ලියාපදිංචි අංකයේ සහිත බිල්පතක් නිකුත් කරන්න පුරුදු වෙන්න. අර වගේ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන භාණ්ඩ මිලට ගන්න යන එක විශේෂයෙන්ම කියනවා නම් එක්තරා සුප්‍රසිද්ධ හාල් මොල් කීපයක් විසින් මේ වගේ දේවල් කරන යටින් ඇඩ් කරන අරක දානවා මේක දානවා ට්‍රාන්ස්පෝර්ට් දානවා
නාට්‍යවාදී කුලිය දානවා, අර කුලිය දානවා, අවුස්ටෑන්ඩින් කියලා දානවා, ගෙවන්න තියෙන මුදල් කියලා දානවා. දාලා ඉවරලා 93ට හාල් දෙන්න තියෙන එක. ටැක්නු වර්ග ගත්තොත් එහෙම 89ට දෙන්න තියෙන එක. ඒගොල්ලෝ 95කට විතර ඕගොල්ලන්ට දානවා. එතකොට ඕගොල්ලන්ට අපේ පාර්ලිමේන්තුවේ පුරන්න බැරි වෙනවා. කරුණාකරලා ඒගොල්ලන්ගේ බිල් ගන්න, බිල් අරගෙන ඉවරලා අපේ නිලධාරීන් ආපු සෑම අවස්ථාවකම ඉදිරිපත් කරන්න. සමහර තවත් ආයතන තියෙන ඔය මොකවත් නැහැ. නිකන් බිලක් විතරක් නිකුත් කරනවා. ඒ වගේ බිල් වලට බඩු ගන්න යන්න එපා. ඒවා කරුණාකරලා ප්‍රතික්ෂේප කරලා ඒවා යවන්න. කඩේ මේ දවස්වල හාල් විකුණන්නේ නැතුව හිටියත් කොහොමද? ලාභය අඩු වුණත් සුරක්ෂිතයි හාල් විකුණන්නේ නැත්තම්. සිල්ලර වෙනසල් ඉමියන්ට කියන ප්‍රදේශයේ හාල් නැති වුණාට මිනිස්සුන්ට කන්න නැති වුණා කියලා ඔයාලා දුක් වෙන්න යන්න එපා. හැමදාම කියන එක තමයි. ඔයාලා දුක් වෙන්න යන්න එපා. අනේ මේ අල්ලපු ගෙදර එක්කනට කන්න නැහැ. අනේ අනිත් ගෙදර එක්කනට කන්න නැහැ. මම හාල් ටික වික්කනම් වැඩි ගානට හරි හරිනේ කියලා එහෙම කියලා හිතලා ඒක කරන්න යන්න එපා. ඒ කවුරුත් ඔබතුමාලගේ දුක තියෙන්නේ නැහැ. උසාවි දානකොට කවුරුත් එන්නේ නැහැ. ඕගොල්ලන්ව උසාවි දැම්මනේ දෙහන යම් මම අප කියන්න හරි එන්නකෝ කියලා එන්න කවුරුත් එන්නේ නැහැ. ඒ දේ කරන්න යන්න එපා. හාල් නැත්තම් හාල් විකුණන්නේ නැතුව නිකන්. හරි දවසකට විකුණන්න. තියෙන එකක් විකුණගෙන ඉන්න. ලාභය අඩු වෙයි. තමන්ට ටිකක් අමාරු වෙයි ජීවත් වෙන තරම් දැන් මුළු සමාජයෙන් මුළු ලෝකෙටම අමාරු වෙලා තියෙන කාලෙක අසාමාන්‍ය විදිහට ලාභ ගන්න අවස්ථාව දෙන්න එපා. එහෙම මාසයක් සතියක් කරා නම් ඔය මොන කෙනෙක් බඩු දාගෙන දැන් සමහර පැති වල දාගෙන යනවා. බඩු හාල් එළියට දාන්න දෙන්නේ අපි. දැම්මත් ලිව්වා. ඒ තත්ත්වෙටපත් කළා දැන් සමහර දැන් දානවා. දැන් කැකුළු තියෙන 83ට කැකුළු 90ට විකුණනවා සමහර. 85ට තියෙනවා. ඒකයි කියන්නේ. එක නගරයක් දෙකක් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. සමස්ත දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොටස් 22ක් තුළ තියෙන නගර මේ 100ක් සමහරක් කන්ට්‍රෝල් කරන්න අමාරුයි. මොකද 18 දෙනෙක් වගේ විමර්ශන නිලධාරීන් දාගෙන දිස්ත්‍රික්කයක් කරන්න අමාරුයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක එක්කෙනෙක්වත් නැහැ අපිට. උසාවිය යවන්න ඕනේ, තව රාජකාරී වලට යවන්න ඕනේ, ප්‍රධාන කාර්යාලය නිසා අදාළ රජයන් විසින් කියන දේවල් වලට නිලධාරීන් යොමු කරන්න ඕනේ. ඒකවල සෑහෙන අමාරුයි. ඒක පුළුවන් මට්ටමකට කරනවා. ඒක නිසායි මම කියන්නේ ඔබතුමීලා මේ දේවල් වලට අහු වෙන්න එපා. සමහර පාරිභෝගිකයෝ ඔබතුමාගේ පිටදී අරගෙන බහන්න එළියට ගිහිල්ලා අපිට කතා කරලා කියන අහවල් දෙන මෙහෙමයි කියලා. ඒක ඕගොල්ලෝ දන්නේ නැහැ. අහවල් දෙන මෙන්න මේ ගාන දැන් කරන්න කියන. බලාගෙන ඉන්නවා දැන් කරන්න කියන. එතකොට අපි වෙන කොහේ හරි කියනවා. ඒක කරන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ කොළඹට කතා කරලා කියනවා රාජකාරී පැය හරියට කියලා. එතකොට ඒවට උත්තර ලියන්න මේ නිලධාරීන් සම්බන්ධයෙන්. ඒ අතරේ ඔබතුමාලා වගේ මෙතුමා වගේ අය ඇවිල්ලා අපේ කිල්ලෝම දැනුවත් කිරීම කරනකම් කරන්න එපා කියලා. ඒකට උත්තර ලියන්නත් ඕනේ. අයි මාසයක් එකමාරක් තිස්සේ මේ ටවුන් එකක් වැඩ රාජකාරී කරන්නේ නැතුව නිකම්වත් රාජකාරී කරන්නේ නැතුව ඉන්නකොට අහනවා ඇයි මේ කරන්නේ නැත්තේ. එතකොට මෙතුමාගේ මොන දිහා බලාගෙන ඔබතුමාගේ කොටසක් දැනුවත් කරලා අනිත් කොටස දැනුවත් කරනවා. ඒ කොටස ලියන්න බෑ. ඒක මානසික නෑ. ඒකයි වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ වගේ ප්‍රශ්න ගොඩන ගණනාවට මුහුණ දෙනවා. ප්‍රධාන කාර්යාලයෙන් අහනවා ඇයි මේ කීප දෙනෙක් මේ නොච්චියාගම කීකිය මේ දැනුවත් කිරීම වලට යන්නේ. ඇයි නොච්චියාගම විතරද මේ දිස්ත්‍රික්කයේ තියෙන නගරේ? ඔයගේ ප්‍රශ්න වලට මුහුණ ඒවට උත්තර ලියන්නත් තියෙනවා. ඒ වගේ දේවල් කියනකම තමයි මේ රාජකාරී කරන්නේ. ඔබතුමාලගේ ප්‍රදේශයට ඔබතුමාලා ව්‍යාපාර කටයුතු කරන්නේ. ඒක නිසා ඔබතුමාලා බොහොම සංයමයෙන් යුතුව ව්‍යාපාරික කටයුතු නිරත වෙලා වැඩ කටයුතු කරන්න. රෙදිපිලි වෙනසල් කියන අය මතක තියාගන්න අනිවාර්යෙන්ම චීත විකුණනවා නම් අනිවාර්යෙන්ම චීත පීස් එහෙම මේවා රෙදි පීස් චීත ගන්නේ රෙදි පීස් විකුණනවා නම් ඒ පීස් වල පීස් තියෙනවා අනිවාර්යෙන්ම හන්දෝරේ පලිසම් චීත හැමදේකම පීස් තියෙනවානේ මේ අනිවාර්යෙන්ම දෙකලවරේ මිල සඳහන් කරලා කියන මීටරේක යාර ගණන් ගන්නෑ දැන් මීටරේක මිල මීටරේක ගහලා යාර විකුණන්න යන්න එපා කවදාවත් ඕදුවක් නෑ පීස් එකක් නෑ විකුණන කැලලක් නෑ සල්ලිත් නෑ ඉතුරු සල්ලිත් නෑ උසාවිත් යන දඩත් වදින ඒ තත්ත්වයටපත් වෙන්න එපා දෙකලවරේ මීටරයක මිල ගහලා යාර විකුණන්න එපා යාර දැන් නෑ භාවිතේ මීටර තියෙන්නේ මෙට්‍රික් ඒ නිසා ඒක තමයි විකුණන්න යාර ගැන කතා කරන්න එපා අනිවාර්යයෙන්ම රාජකාරී කරන ඇඳුම් වල නම් ඇඳුම් වල ගහන්න මිල විකුණන්න මිල කීයද කියලා අනිත් එක මතක තියාගන්න බිල් පත් වල ගහන්න එපා යටින් කොන්දේසි අදාළ වේ මොනවද කොන්දේසි ඔබතුමාලට ගහන්න පුළුවන් එකම කොන්දේසිය තමයි භාණ්ඩ විකුණන අවස්ථාවේදී මුදල් දී භාණ්ඩ රැගෙන යා යුතුයි කියන කොන්දේසිය පමණයි මාරු කරන්නේ අරක කරන්නේ සති 3ක් විතරයි මේකට
අවස්ථාව ලබා දෙන්නේ ඒ කිසිම දෙයක් ගන්න බෑ. ගන්න පුළුවන් එකම තොන්දේ ඉස්සරහ පාන්දර විකුණන අවස්ථාවේදී මුදල ගෙවිය යුතුයි කියන තොන්දේසිය පමණයි ගන්න පුළුවන්. ඒක විතරක් ගන්න වෙන කිසි දෙයක් කරන්න එපා. අනිත් එක තමයි ඉල්ලු සෑම අවස්ථාවකම බිල්පතක් දෙන්න මතක තියාගන්න. කොමියුනිකේෂන් වලට කතාලා රීලෝඩ් එකක් දැම්ම නම් අනිවාර්යෙන්ම රීලෝඩ් එකේ බිලක් ලබා දෙන්න. ඉල්ලුවොත් බිලක් ලබා දෙන්න. ඉල්ලුවේ නැත්නම් ඉතින් දෙන්න බලාත්කාරයෙන් කියන්නේ නැත් එපා. ඒක තමයි අමතර වීදමක් නේ. ඒ වගේම සැලෝන් නියමයේ අනිවාර්යෙන් මතක තියාගන්න. තමන්ගේ ඒ මොනවාද ඒ කරන සේවාවන් තියෙනවා. ඒ සේවාවන් මිල දර්ශනයක් සඳහන් කරලා කියන්න මතක තියාගන්න. ඒවා මිල දර්ශන සඳහන් කරන්නේ නැතුව මිල අය කිරීමට යන්න එපා. මිල අය කිරීමට ගියොත් එතනත් ප්‍රශ්න ගැටලු මතුවෙන්න පුළුවන්. මිල සාකච්ඡා කරගෙනීමෙන් කිවිසුම් වලට එකතු වෙලා කරන්න යන්න එපා. එතෙන්දි වෙන්නේ රුපියල් 1500යි කියලා මිල නියම කරගෙන දෙන්න කතා කරගන්න. ඊට පස්සේ 1750යි කියයි. ඊවට පස්සේ මොකද වෙලා තියෙන්නේ? අපි දෙනවා පැමිණිල්ල අරගෙන මගේ කොණ්ඩේ භාගිතයි කපන්න කිව්වේ භාගිත කැපුවෙත් නෑ. ෆුල් සම්පූර්ණයෙන් කැපුවෙත් නෑ. 1500යි කියලා සාකච්ඡා කරගත්තේ ඒ වුණාට 1750ක් ගත්තා කියලා. ඉතුරු 250 දෙන්න ඉතින් මම ලියන්න ඕනේ. 50ක් විතර දෙන්න දෙගොල්ලෝ සාකච්ඡාවට ගඳවන්න ඕනේ. මුද්දර ගහන්න ඕනේ. ඊට පස්සේ එක පාර්ශ්වයක් කරනවා අනිත් පාර්ශ්වෙ ඉන්නේ. ඊට පස්සේ දෙපාර්ශ්වයක් ඇදව ගන්න ඕනේ. ওই ටික කරලියොත් අන්තිමේදී ඒ සේවාව සැපුවට වැඩි හොඳයි. මේ සැලෝන් වලට ඒ සේවාව සපයන්න නැතුව නිකන් ඉන්නවා. අනිවාර්යයෙන්ම මම දෙන තීරණය තමයි අනිවාර්යයෙන්ම මුදල් ලබා දෙන්න. ඒ අමතරව ගත්ත මුදල ලබා දෙන්න කියන්නේ. ඒ නිසා සැලෝන් වල ඒව මතක තියාගන්න. හાર્ඩ්වෙයාර් වල අද කිව්ව කොටස් ටික මතක තියාගන්න. අනිත් එක කිමිකල් සහ රසායන ද්‍රව්‍ය විකුණු ලබන ආයතන. පොරවල සහතික මිලක් තියෙනවා. සහතික මිලෙන් පිට සත්‍යයක්වත් අය කරන්න යන්න එපා. නාටාමි කුලී, බෑමේ පැටවීමේ කුලී, ප්‍රවාහන කුලී කියලා. එයාට අනිවාර්යයෙන්ම බෑග් එකේ සඳහන් කරනවා නම් 1000යි කියලා 1000ට දෙන්න, 500යි කියලා 500 නම් 500ට දෙන්න, 200 නම් 200ට දෙන්න, 1500 නම් 1500ට දෙන්න. 1500යි කියලා 1000 ගහලා තියෙන බෑග් එකේ 1500 විකුණන්න යන්න එපා. CIC එකේ එහෙම කියලා. දැන් ගොඩ දෙනෙක් උසාවිය යනවා. තාම CIC කුම්පැනියක් තියෙනවා. ඒ වගේම රජයේ බෝනස් ආරාධාරය යටතේ විකුණු ලබන පොහොර 1500 විකුණන 1750ට 1600 විකුණන්න යන්න එපා. ඒවා අනන්තවත් තියෙනවා. මට මේ ප්‍රදේශෙන් නම් ඉන්න බලන්න යන්න බැරුව ගියා. කාටකස් දිගිලේ හොරෝපතන චක්තිපොළේ පදවි පැත්තන දිගට මේවා වැඩ කරලා තියෙන්නේ. මේ පැත්තට එන්නවත් බැරුව ගියා. මොකද මෙතුමාගේ ඉල්ලීමට අහගෙන යන්න බැරුව ගියා. මුණ බලාගෙන රාජකාරී කළා මෙතනින් යන්න බැරි මට්ටමට අන්තිමට මම පත් වෙලා තියෙන්නේ. අනිත් එක තමයි කෙමිකල් වල අනිවාර්යයෙන්ම රසායන ද්‍රව්‍ය වල තියෙන්න ඕනේ නිෂ්පාදන දිනේ කාණ්ඩාංකයේ කල්ලු පුත්තන දිනේ සහ උපරිම සිල්ලර මිල. සහ එහි අන්තර්ගතය සහ නිෂ්පාදන සමාගම. ඔව් බෙදාහන සමාගම හෝ ආනයනය කරන සමාගම. මෙන්න මේ ටික තියෙනවද කියලා බලන්න. අද ගිහිල්ලා කීයක් ඕගොල්ලෝ අයින් කරනවද කියලා බලන්න. කෙමිකල් කඩ කීනේ ඉන්නවද නැත්නම් මම දන්නේ නැහැ. අද ඇවිල්ලා. ඒ වගේ උපරිම සිල්ලර මිල ගහලා තියෙන බෑග් වල පොහොර වෙලන්සල් තියෙනවා මතක තියාගන්න. කිරලා විකුණීමේදී අර සිමෙන්ති විකුණනවා වගේම වැඩි මිලට විකුණන්න යන්න එපා. ඒ ගාන කිලෝ ප්‍රමාණයෙන් බෙදලි කුල්ලා කියන ගාන විකුණන්න. මූලික අසුරුම සඳහා මුදල් අය කරන්න බෑ. කිසිම පුද්ගලයෙකුට shopping bag එකක් දුන්නා කියලා දෙවෙනි shopping bag එකකට මුදල් අය කරන්න පුළුවන්. හැබැයි දෙවෙනි shopping bag එකට මුදල් අය කරන්න යන්න එපා. පළවෙනි එකත් එක්ක එකතු කරලා. පළවෙනි එකට 750 bag එකක් දෙනවා. දෙවෙනි එකට රුපියල් bag එකක් කියලා 750 bag එකක් දීලා ඒකට රුපියල් bag එකකින් මුදල් 750 අය කරන්න යන්න එපා. රුපියලයි කියලා. එනවනම් මූලික අසුරුම සඳහා ලබා දිය යුතු අනිවාර්යයෙන්ම නොමිලේ ලබා දෙන්න ඕනේ. ඒ මූලික අසුරුම නොමිලේ ලබා දී ලේක කරන්න. හාල් පරිප්පු සීනි මොනවා ගත්තත් එහෙමයි, පාන් ගත්තත් එහෙමයි. පාන් වලට බෑග් එකක් දාලා දෙනවා නම් ඒක පාඩු නම් කොළ කෑල්ල කොත්තලා කියන්නේ. එහෙම නැත්නම් බෝඩ් එක ගහන්න. බේකරි නිෂ්පාදන රැකීමේදී බෑග් එකක් හෝ කවර් එකක් හෝ මල්ලක් හෝ පෙට්ටියක් ලබාගෙන ආයුතුයි. අරගෙන ආයුතුයි කියලා. අනිත් එක මතක තියාගන්න බේකරි සහ බේකරි ආශ්‍රිත නිෂ්පාදනය කරන අය ඉන්නවා නම් මෙතන කවුරු හරි ඉන්නවද නැද්ද? කවුරු හරි ඉන්නවනම් මතක තියාගන්න පාන් නිෂ්පාදනය කරනවා නම් මාස 555ක් දාන්න. ඊට වැඩි අඩුවල කරන්න එපා. සම්මත බර ප්‍රමාණය ගන්න. සම්මත බර ප්‍රමාණය අනිවාර්යයෙන්ම රාජකාරී කටයුතු කරනවා. අනිත් එක තමයි චූන් පාන් කියලා වර්තමානයේ තියෙන ටීවී වල බඩු අරගෙන යන්නේ. ඔය බනිස් කිඹුල්ලු මාළු පාන් කියන බිල ප්‍රදර්ශනය කරන්න. බිල ප්‍රදර්ශනය කරන්නේ නැත්නම් වාහනයත් එක්ක උසාවිලානේ පාරේ යන්නේ නවත්තලා අධිකරණ කටයුතු කරනවා. ඔහු අධිකරණයේ මග හරිනවා නම් ආයි පාරට වාහනේ දාන්න බැරි වෙන කටයුතු කරනවා. ඒක නිසා කරුණාකරලා මේ දේවල් තමන්ගේ අහල පහල ඉන්න නිෂ්පාදකයන්ට දැනුම් දීම කරන්න. නිෂ්පාදන සඳහා පිටියෝ මෙයා ගන්නවා නම්
ඒ සඳහා ගන්න ලබන හොඳම නිෂ්පාදන සම්පූර්ණාගෙන මේ කටයුතු කරන්න. මට තව මොනවා හරි ඔබතුමාලට අහන්න ඕනෑ තියෙනවා නම් අහන්න. සාමාන්‍ය 150 වෙබ් එකක් ගත්තත් ඔරලෝසුවක් ගත්තත් කමියුනිකේෂන් එකේ තියෙන මතක තියාගන්න මේ ජංගම දුරකථන චාර්ජර් ගන්න විකුණනවා නම් අනිවාර්යයෙන්ම මාස 6ක වරන්ටි පීරියඩ් එකක් වගේ කාල පරිච්ඡේදයක් ලබා දී යුතුයි. ඒක ලියලා දෙන්න ඕනේ. එහෙම නැතුව නිකන් කටින් කියලා හරියන්නේ නැහැ. මොකද එන්නේ ඉල්ලුවා මම කියයි ඔකට නෙමෙයි මේකටයි වගකීම් කාලේ තියෙන්නේ. ඒක නිසා විකුණන්න බෑ දෙන්න බෑ කියලා. ඒ වගේ දේවල් ප්‍රතික්ෂේප කරන්න එපා. භාණ්ඩයක් ගන්නකොට තවත් භාණ්ඩයක් ගන්න කියලා කියන්න එපා. සමල් ගන්නකොට පරිපූර්ණ 50 ගන්න කියලා කියන්න එපා. ඒවා කොන්දේසි සහිත වෙලදාම් අනිවාර්යෙන්ම ප්‍රතික්ෂේප කරනවා. පනතේ සඳහන් කරලා තියෙන කොන්දේසි සහිත වෙලදාම් කරන්න බෑ. කළොත් මෙන්න මේකයි දඬුවම කියලා. අනිත් එක තමයි එක හා සමාන භාණ්ඩ නිෂ්පාදනය කරනවා. එක හා සමාන භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන තියෙනවා නම් ඒවා වෙන වෙනම හඳුනාගත හැකි ආකාරයට පාරිභෝගිකයාට නිෂ්පාදනය කරලා දෙන්න මේ ප්‍රදේශවල නිෂ්පාදනය කරන යටි අලෙවි කරන යටි සාමාන්‍යයෙන් මේක තියෙනවා ඔය බීඩ නිෂ්පාදන ආශ්‍රිතව තියෙනවා මේගොල්ලන්ගේ තරගයක් තියෙන ඒක නිසා එක්ක ඔය හදනවා නම් A කියලා B කියලා තව එක්කෙනෙක් හදනවා B කියන නිෂ්පාදනයක් මේ දෙකම මේ C කියන පුද්ගලයාට අලෙවි කරන්න දානවා මේ දෙකම එක හා සමාන නම් මම ගිහලා B ගන්නවා නම් මම ඉල්ලන්නේ B එකක්. එතකොට A කියන B එක B කියන B දුන්නොත් අනිවාර්යයෙන්ම අදාළ පුද්ගලයා ඒකට බැරි කරුණාවට පරිවර්තනය වෙනවා. පාරිභෝගිකයා ඉල්ලුම් කරන ලබන භාණ්ඩය ලබා දීමට වෙළඳසැල හිමිකරුවා මේ වග බලා ගන්න ඕනේ. එහෙම නැත්තම් කියන්න ඕනේ මේක නෑ මේ නිෂ්පාදකයාගේ එක නෑ ඒක නිසා මේකයි තියෙන්නේ කැමති නම් ගන්න. කොණ්ඩයක් කපන්න හරි මොකක් හරි කරන්න ආවනම් මේකප් එකක් දා ගන්න ආවනම් ඔහු කියන එක කරලා දෙන්න. එහෙම නැත්නම් ඕකෙන් අහන්න ඒක මම දන්නේ නැහැ. ඒක කරන්න මෙන්න මේ උපකරණ. ඒක නිසා මෙන්න මේක තමයි මට කරලා දෙන්න පුළුවන්. ඒකට ඔයා කැමතිද නැද්ද කියන එක අහලා සුපරීක්ෂාකාරීව ඒ දේ කරන්න නැත්නම් මොකද වෙන්නේ? ඔබතුමීලා කොච්චර කළත් වැඩන්නේ අපිට ඇවිල්ලා කියන්නේ මම කිව්ව එක නෙමෙයි කළේ කියලා. අනන්තවත් පැමිණිලි තියෙනවා. ඒ ගෑලාගේ මූණ දිහා බැලුවම ඒ පැමිණිල්ල කරන්න හිතෙන්නේ නැහැ. ඒක කරන්න දෙන්නේ නැහැ. මා නීතිමය පදනම තියෙන නිසා ඒක කරන්න සිද්ධ වෙනවා අපිට. ඒක නිසා සියලු වෙළඳසැලීමකට මම ඉල්ලා සිටින සරලම නීතිය තමයි සරලම සහ වැදගත්ම නීතිය තමයි පාරිභෝගික අධිකාරිය පනතේ තියෙන වෙළඳසැලීම විසින් දැන්වීම් පූර්වක මිල ප්‍රදර්ශන පූර්වක දාන්න ඕන කියන එක අනිවාර්යයෙන් මේක දාන්න. ඕගොල්ලෝ 175කට ආසන්න වශයෙන් සුරක්ෂිත වෙනවා. ඊළඟ පාරිභෝගික දේවල් ඔය ටික බලන්න. මේ දවස්වල හාල් ප්‍රශ්න තියෙනවා. හාල් විකුණන්න යන්න එපා වැඩි මිලට. පාලන මිලට අනිවාර්යයෙන්ම විකුණන්න. සම්බාන් 8යි නාඩු 96යි කැකුළු සුදු කැකුළු රතු කැකුළු ભેදයක් නැහැ. 93 ගාන විකුණන්න තියෙන්නේ. ඊට වඩා හැම එකකම රුපියල් 4කට මෝලිමියා විසින් ඕගොල්ලන්ට දාන්න ඕනේ. එහෙම දාලා විකුණන්න බැරි නම් ගන්න එපා. අර උසාවි අධිකාරි වලට යන්න හදන්න එපා. අපරාධි වෙන භාණ්ඩ වලින් හම්බවරු ලාභයක් උසාවියට කියලා ලෝයිස්ලට ආයෝජන ගිහින් මේගොල්ලන්ට කියලා අර කුඩුලක් ඉඳලා නිකාම් ගුරු වැඩකට පෙළඹෙන්න එපා. ඔය ටික කරගත්තොත් ඔබතුමාලට අපේ අධිකාරියේ පැත්තෙන් රාජකාරී කටයුතු වලින් 175කට වැඩි ප්‍රමාණයක් අපිට රාජකාරී කරන්න බෑ. ඔය ටික වෙළඳසැලීම් විසින් සාර්ථකව කරලා දෙනවා. අනිත් එක තමයි ඉලෙක්ට්‍රික් මේ ස්විච් වර්ග වල අනිවාර්යයෙන්ම 4 ස්ක්‍රූ පින් තියෙන එක විකුණන්න තියාගන්න. රවුන්ඩ් පින් එක ඇම්පියර් 15 තියෙන එක ගන්න. ඊට වඩා අඩු තියෙන මේක ගන්න යන්න එපා. ඒවා විකුණන්න දාන ඒක තහනම් කරලා තියෙනවා. අනිත් එක ඔබතුමා ටෙලිකොම් මේ කමියුනිකේෂන් එකක් කරන නිසා TRC අප්‍රූවල් තියෙනවා විතරක් විකුණන්න මේ ඉදිරියට කරන්න එපා. මොනවා හරි වුණා නම් අනිවාර්යයෙන්ම වගකීම් කාල පරිච්ඡේදය තුළ ඒවා මාරු කරලා දෙන්න හදලා දෙන්න ඒ මොනවා හරි කරලා දෙන්න. එහෙම නැත්නම් කම්පැනි දීලා අනිවාර්යයෙන්ම මාරු කරලා අලුත් ෆෝන් එකක් හරි බ්ලැක් කීට බැටරි එකයි චාර්ජර් එකයි ලබා දෙන්න. අනිත් එක 150 චාර්ජර් එකකට වොරන්ටි දෙන්නත් ඕනේ. මොනවා හරි වෙන කඩ කරන්න ඉන්නවනම් ඒවට ඒ වොරන්ටි එකේ අත්‍යවශ්‍ය ඔරලෝසු පවා තියෙනවා. ඒවට දෙන්න ඕනේ. නීතිය සාධාරණද අසාධාරණද මන් දන්නේ නැහැ. සෙල්ලම් බඩුවට ඉලෙක්ට්‍රොනික කියලා ගැසට් එකේ තියෙන සෙල්ලම් බඩුවට වොරන්ටි දෙන්න ඕන මාසයක්. ඔන්නෝකයි කියනවා. ඊළඟට මඩත් අනන්තව වොරන්ටි නැති දේවල් අහුවෙලා තියෙන මගේ පෞද්ගලික ජීවිතේ පරිහරණය කරන්න ගත්තාම ඉතින් මට කියලා කාටවත් කියන්න විදියක් නැහැ. සද්ද නැතුව කට පියාගෙන.
ඊළඟ පාරිභෝගික ජනතාවට අපිට ඇවිල්ලා අපේ නිලධාරීන්ට ඇවිල්ලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා එයාලා අපි ළඟට එනවා. ඒකට වැඩිකාරී වෙන්නේ ඕගොල්ලෝ. නිසා ඒ තත්ත්වවල වලට යන්නේ. අනිත් එක ඕගොල්ලන්ගේ නිෂ්පාදන මුගක් අය මේ ප්‍රදේශවල කෘෂිකර්මාන්තික කෘෂිකාර්මික කටයුතු වල යෙදෙන අය. ඒ වගේම ට්‍රැක්ටර් කෘෂි උපකරණ අලෙවි කරන අය ඉන්නවා. විවිධ වූ කෘෂි ෆීල්ඩ් වෙහිකල් කියලා කියන කෘෂි කර්මාන්තය සඳහා භාවිත කරන යාන වාහන විකුණන අය ඉන්නවා. මතක තියාගන්න ඒවා ප්‍රශ්නෙන්න දෙන්න එපා. වගකීම් කාල පරිච්ඡේදය තුලදී අනිවාර්යයෙන් නිෂ්පාදකයාට හෝ අලෙවි කරන්නාට අලුත් බ්‍රෑන්ඩ් එකක් අලුත් වාහනයක් දෙන්න සිද්ධ වෙනවා. කායික උපකරණ දැම්ම වාර්තාව ගත්තා. ඒක අනිවාර්යයෙන්ම ලබා දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ දේවල් එක්ක නිෂ්පාදකයන් විසින් අලුත් එන්ජින් පවා තියන විත් අවස්ථාවන් අනුරාධපුරයේ තියෙනවා. ඒක නිසා මේ ගැන බොහොම කල්පනාකාරීව රාජකාරී කටයුතු වලට මම නිරත වෙන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා බැමිණිලක් තියෙනවා නම් ඒ කාර්යකාරී අධිකාරීට ඉවත් කරන්න. සමහරලාට ඔයගොල්ලන්ගේ යාළුවෝ ඔය ට්‍රැක්ටර් ඊට පස්සේ ඩ්‍රොයින් කරන මැෂින් ඒවා මේව අරගෙන කරගන්න දෙයක් නැතුව දැන්. මේවා වගකීම් කාල පරිච්ඡේදය තුලදී කැඩිලා විනාශ වෙලා වැඩ කරගන්න බැරුව. කරුණාකර ඒ අය කියන පාරිභෝගික අධිකාරියට ඔයාලගේ පැමිණිල්ල තියෙනවා දාන්න. ඒකේ මොකක් හරි පොඩි හරි සාහනයක් ගන්න පුළුවන්. කියන එක ඒගොල්ලන්ට කියලා කියන්නේ. ඒක අනන්තවත් යාළුවෝ ඉන්නවා. ඒ අයට පොඩ්ඩක් හැබැයි වගකීම් කාල පරිච්ඡේදය තුල සාමාන්‍ය වසර දෙකයි පැය 1500 හරි පැය 10 හරි ඔය දෙන්නේ ඒ කාල පරිච්ඡේදය තුල තියෙනවා නම් ඒක කටයුතු කරගන්න අපිට පහසුයි. අපිට නීතිමය පැත්තෙන් බලතල තියෙනවා. ඉතින් පහුවෙලාව නීතිමය පැත්තෙන් බලතල නැහැ. අපිට වෙන්නේ සුහදව අදාළ සමාගමයක සාකච්ඡා කරලා බලලා ඒ දේ සකස් කරලා දෙන්න. අනන්තවත් දැන් එහෙම කරනවා. ඔය සාමාන්‍ය සුප්‍රසිද්ධ සමාගමක් තියෙනවා ඔය මේ පාරේ ගියාම පස්සේ උත්තල පොඩ්ඩක් කරලා එහාට යනකොට නම කියන්න නීතිමය තත්ත්වයක් නැති නිසා මම නම කියන්නේ ඕගොල්ලෝ විකුණුනේ නැති මේ කලම මේ සමුද්දේකම නොකියාගම විකුණුනේ නැති ඒවා යන්ත්‍ර සූත්‍ර කල්පනාවෙන් ඒ කටයුතු කරන්න. චීනෙන් එහෙම ගෙනල්ලා විකුණන සමහර දේවල් අපේ රටේ කරපින්නේ නැහැ. ඒ සම්බන්ධ ප්‍රශ්න එනවා. හරි මම සරලම කොටස් ටිකක් තමයි ඕගොල්ලන්ට දැනුම් දීම දැනුවත් කළේ. ඊට අමතරව මොනවා හරි කියනවා නම් අහන්න කියලා දෙන්න. ඉදිරියේදී ඕගොල්ලෝ හොඳ ව්‍යාපාරිකයෙක් හැටියට කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.